හරි ළමයි හැමෝටම ආයුබෝවන්. අපි දැන් අද සූදානම් වෙන්නේ පේපර් ක්ලාස් එකේ පළවෙනි පේපර් එක සාකච්ඡා කරන්න. ඒකට ඔයාලා හැමෝම දැනට පළවෙනි පේපර් එකට පිළිතුරු ලියලා තියෙනවා. එතකොට මේ පේපර් එකට ඔයාලා ඒ කාල සීමාව අරගෙන හරියටම MCQ පේපර් එකට නම් හරියටම පැය දෙකකුත් ව්‍යුහගත සහ රචනා පේපර් එකට හරියටම පැය තුනකුත් අරගෙන උත්තර ලියන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය ඇතුව අපි මුලින්ම පේපරේ සාකච්ඡාවට යමු. මුලින්ම අපි සාකච්ඡා කරන්නේ මුලින්ම ගන්න ඔයාලගේ ව්‍යුහගත රචනා පේපර් එක. හරි. ස්ට්‍රක්චර්ස් එක මුලින්ම ගන්න. අපි ඒක මුලින්ම සාකච්ඡා කරලා ඉමු. ඒතකොට ළමයි මේ අපි ඒ සතියට දාලා පේපර් එක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන්න බැරි වෙන ප්‍රශ්නවල හරි දැන් රචනා නම් 8ක් තියෙනවනේ. ඒකට 8න් 8ම අපි සාකච්ඡා කරන්නේ නැහැ ළමයි. මේ තෝරාගත්තු ප්‍රශ්න කීපයක් තමයි මම සාකච්ඡා කරන්නේ. එතකොට ඒ සාකච්ඡා කරන්නේ නැති ප්‍රශ්න වලට අදාළ මාකින් එක ඔයාලට ලැබෙනවා. එතකොට MCQ පේපර් එකෙත් එහෙමයි. ස්ට්‍රක්චර් එකේ නම් ස්ට්‍රක්චර් හතරම අපි සාකච්ඡා කරනවා. හරි. ඒ නිසා අපි මුලින්ම යමු ස්ට්‍රක්චර් පේපර් එකට. හරි. පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ කෝණික ගම්මිතා සංස්ථිතිය සම්බන්ධව. හරි. එතකොට අපි යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්න සිද්ධාන්තයක්. මේ ප්‍රශ්නේ ගොඩක් අමාරු නෑ. හරි බලන්න ළමයි. පළවෙනි ප්‍රශ්නේ කියනවා පළවෙනි කොටසේ කෝණික ගම්මිතා සංස්ථිති මූලධර්මයේ ලියා දක්වන්න. කෙලින්ම තියරියක් අහන්නේ කෝණික ගම්මිතා සංස්ථිති මූලධර්මය කියලා කියන්නේ ළමයි වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත අපි සලකනු ලබන ලක්ෂයක් වටා බාහිර ව්‍යවෘතයක් ක්‍රියාත්මක නොවනවා නම් ඒ වස්තුව හෝ වස්තු පද්ධතිය කෝණික ගම්මිතාවය සංස්ථිතික වේ කියන එක තමයි කියන්නේ. බාහිර ව්‍යවෘතයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වස්තුව හෝ වස්තු පද්ධතියේ කෝණික ගම්මිතාවය සංස්ථිතික වේ කියලා ලියලා තියෙන්න ඕනේ. ඒක උත්තර ලියන්න ඕනේ වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත සලකනු ලබන ලක්ෂයක් වටා බාහිර ව්‍යවෘතයක් ක්‍රියාත්මක නොවන තාක්කල් අදාළ වස්තුවේ හෝ වස්තු පද්ධතියේ කෝණික ගම්මිතාවය සංස්ථිතික වේ කියලා ලියන්න ඕනේ. හරි. එතකොට ඒක ඒ විදිහට ලියන්න. ඊට පස්සේ B කියන කොටස කියනවා පහත රූපයේ දැක්වෙනුයේ කෝණික ගම්මිතා සංස්ථිතිනීය ආදර්ශනය කිරීමට භාවිතා කරන භ්‍රමණ පුටුවකි. එහි අක්ෂේපට අවස්ථිති ගුණය දීලා තියෙනවා 40යි කියලා. දැන් බරින් වැඩි ඩම්බෙල් වස්තු දෙකක් අත් දෙකෙන් රැකස් ශිෂ්‍යයෙකු ඒ මත හිඳගනි. ශිෂ්‍යයා අත් දෙක හකුලවාගෙන සිටින විට පුටුවේ භ්‍රමණ අක්ෂේපට ශිෂ්‍යයාගේ මුළු අවස්ථිති ගුණය 60යි කියලා දීලා තියෙනවා. 60ක් වන අතර ඔහු තම දෑත් දිගහැර සිටින විට පුටුවේ භ්‍රමණ අක්ෂේපට ඔහුගේ මුළු අවස්ථිති ගුණය 80යි කියලා දීලා තියෙනවා. දැන් ශිෂ්‍යයා පුටුව මත දෑත් හකුලවාගෙන හිඳගනි. පසු තවත් ශිෂ්‍යෙක් කොහොමද ශ්‍රණික ව්‍යවෘතයක් යොදා පද්ධතියට තප්පරයට රේඩියන් 5ක කෝණික ප්‍රවේගයක් ලබා දෙයි. මේ පද්ධතියට තම අක්ෂය වටා භ්‍රමණයේ සුමටව භ්‍රමණය විය හැකි බව සලකන්නේ. කියන්නේ ඝර්ෂණයක් නැහැ කියලා කියන්නේ. පළවෙනි කොටසේ කියනවා ශිෂ්‍යයා හා පුටුව සහිත මුළු පද්ධතිය ආරම්භක කෝණික ගම්මිතාවය ගණනය කරන්න කියලා. ඒතකොට ශිෂ්‍යයා අත් දෙක නමාගෙන තමයි දැන් ඉන්නේ හකුලවාගෙන ඉන්නේ. ඒතකොට එයාගේ අවස්ථිති ගුණය 60ක් වෙනවා. හරි. ඒතකොට පළවෙනි ගහන්නේ ශිෂ්‍යයා සහ පුටුව සහිත මුළු පද්ධතිය ආරම්භක කෝණික ගම්මිතාවය ගණනය කරන්න. හරි. එතකොට එකේ B කොටසේ පළවෙනි එක කෝණික ගම්මිතාවය අපි P කියලා ගත්තොත් P සමානයි ළමයි I ඔමේගා. ඒතර ආරම්භක කෝණික ගම්මිතාවය I කියලා කියන්නේ මෙන්න මේ පුටුවේ ශිෂ්‍යයා අධ්‍යාත් හකුලවාගෙන සිටින විටයි අවස්ථිති ගුණවල එකතු. ඒතර පුටුවේ අවස්ථිති ගුණය 40යි. දෑත් හකුලවාගෙන සිටින අවස්ථිති ගුණය 60යි. මේ දෙක එකතු වෙන්නේ අවස්ථිති ගුණය ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය 5යි කියලා දීලා තියෙනවා. හරි. එතකොට මෙතන 60යි 40යි 100යි 100යි 5යි කියන්නේ 500යි කියලා එනවා කෝණික ගම්මිතාවය. හරි. කෝණික ගම්මිතාවය. කෝණික ගම්මිතාවයේ ඒකකයන්නේ I ඔමේගානේ. I කියන්නේ කිලෝග්‍රෑම් वर्ग मीटर ओमेगा කියන්නේ තප්පරයට රේඩියන්. හරි. ඔය විදිහට ලියලා තියෙන්න ඕනේ පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි එක අහනවා දැන් ශිෂ්‍යයා එකවර තම දෑත් දිග හරි ශිෂ්‍යයා හා පුටුව සහිත නව පද්ධතියේ කෝණික ප්‍රවේගය ගණනය කරන්න. එතකොට දෑත් දිග හරියාම එයාගේ අවස්ථිති ගුණය වැඩි වෙනවා 60 ඉඳලා 80 දක්වා. එතකොට නව අහන්නේ නව කෝණික ප්‍රවේගය. එතකොට අපිට කෝණික ගම්මිතා සංස්ථිති මූලධර්මයේ යොදන්න පුළුවන් ළමයි මෙතෙන් I1 ඔමේගා 1 සමානයි I2
ඔමේගා 2 ආරම්භක කෝණීය ගම්මිතාව අවසාන කෝණීය ගම්මිතාවට සමානයි. ඒකට ආරම්භක කෝණීය ගම්මිතාවය කියන්නේ 500යි. හරි. તો නව කෝණීය ගම්මිතාවය කියන්නේ නව අවස්ථිති ගුණය අපි හොයා ගන්න ඕනේ. ශිෂ්‍යයාගේ එතකොට දැත් දිග හැරියට පස්සේ 80යි. පුටුවේ වෙනස් වෙන්නේ නැහැ. පුටුයාගේ 40ම තමයි වැඩි කිරීම 9 ඔමේගා 2. එතකොට ඔමේගා 2 එනවා 500 බෙදීම මෙතන 120යි. 50 බෙදීම 12යි කියන්නේ 4.16. තප්පරේ රේඩින් 4.16 කියලා එනවා. දෙවෙනි එකට ඔක තමයි උත්තරේ එන්නේ. හරි. ඊට පස්සේ බලමු 3 කියනවා ඔය ටිකම ලියා ගන්න ළමයි. මේ මම ප්‍රශ්නේ කියන අතර මේ ටික ලියා ගන්න. හරි. එහෙම නැත්නම් ඔයාලට වීඩියෝ පෝස් කරලා ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 3 වෙනි කියනවා මෙහිදී ශිෂ්‍යයා තම දෑත් චලනය කිරීමට අවශ්‍ය ශක්තිය සපයාගන්නේ කෙසේද? ඒ ළමයි දෑත් චලනය කරන්න මෙයා ශක්තිය සපයාගන්නේ තමන් ගන්න ආහාරවලින්. ආහාරවල තියෙන රසායනික ශක්තිය තමයි මෙයා දෑත් චලනය කරන්න අවශ්‍ය කරන ශක්තිය විදිහට ලබා ගන්න. හරි. එතකොට ඒක ලියන්න ශිෂ්‍යයා ලබා ගන්න ආහාරවලින්. එහෙම නැත්නම් කෑම වලින්. හරි. ඔහොම ලියන්න. ඊට පස්සේ C කොටසට අපි යනවා. C කොටසට මම මේක මගනවා. right. C කොටසේ කියනවා බ්‍රහ්මණ්ඩ පුටුවේහි යොදා ගන්නා මූලධර්මයේ භාවිතා වන පද්ධතියක් පහත රූපයේ දැක්කේ. හරි. ඊට පස්සේ කියනවා මෙහි කැපිටල් A යන ස්කන්ධයේ කැපිටල් M ද අරේ කැපිටල් R ද වන තම කේන්ද්‍රය හරහා යන අක්ෂය වටා සුමටව භ්‍රමණය විය හැකි තැටියකි. B යන ස්කන්ධයේ සිම්පල් M වෙන ළමයෙකි. ඔහු V ප්‍රවේගයෙන් V ස්පර්ශීය ප්‍රවේගයක් සහිතව තැටියට පරිධියට ආසන්න ස්ථානයක් මත බාහිර ව්‍යාවර්තයක් ඇති නොවනන්දමින් ගොඩ වී පසු තැටියට සාපේක්ෂව නිශ්චල වේ. තම අක්ෂය වටා තැටිය අවස්ථිත වූරුනේ I කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තැටියේ භ්‍රමණ අක්ෂය වටා ශිෂ්‍යයාගේ ආරම්භක කෝණීය ගම්මිතාවය කුමක්ද කියලා අහනවා. හරි. තැටියේ භ්‍රමණ අක්ෂය වටා. එතකොට තමයි දැන් රේඛීය ගම්මිතාවයක් තියෙන වස්තුවක අපි කෝණික ගම්මිතාවය කියන්නේ රේඛීය ගම්මිතාවයේ ගූර්ණයට. එතකොට මෙතන රේඛීය ගම්මිතාවයේ ගූර්ණය කියලා කියන්නේ මේ රේඛීය ගම්මිතාවය වැඩි කිරීම අපි සලකන ලබන අක්ෂයට මෙතන නම් මෙන්න මේ තැටියේ මධ්‍යක්ෂයට තියෙන ලම්බක දුර. එතකොට රේඛීය ගම්මිතාවය වැඩි කරන ඒ ලම්බක දුරෙන්. එතකොට C එකේ පළවෙනි එකට එන්නේ ශිෂ්‍යයාගේ ආරම්භක කෝණීය ගම්මිතාවය විදිහට P1 කියලා ගත්තොත් පළවෙනි එකට P1 සමානයි. ශිෂ්‍යයාගේ රේඛීය ගම්මිතාවය වෙන්නේ තමයි MV. ඒක වැඩි කරනවා ලම්බක දුර කියන්නේ R නේ. හරි. තැටි R ඒක තමයි ලම්බක දුර වෙන්නේ. ඒතකොට ඕක තමයි MVR කියන එක තමයි ආරම්භක කෝණික ගම්මිතාවය වෙන්නේ. ඊපස්සේ දෙවෙනි එක කියනවා ශිෂ්‍යයා තැටිය මතට ගොඩ වූ පසු පද්ධතිය ලබා ගන්නා පොදු කෝණික ප්‍රවේගය කුමක්ද? හරි. ඒතකොට දැන් ආරම්භයේදී තැටියේ කෝණික ප්‍රවේගයක් නැහැ. ඒ කියන්නේ කෝණික ගම්මිතාවය බිඳුවයි. ශිෂ්‍යයාට තමයි කෝණික ගම්මිතාවයක් තියෙන්නේ. හරි. එතකොට මේ ශිෂ්‍යයා සහ තැටිය කියන දෙකම එකම පොදු පද්ධතියක් කියලා සැලකුවොත් අපි මේ පද්ධතිය ආරම්භක කෝණික ගම්මිතාවය කියන්නේ ශිෂ්‍යයාගේ කෝණික ගම්මිතාවය. එතකොට මෙයා ව්‍යාවර්තයක් ඇති කරන්නේ නැල්ලු. ඒ කියන්නේ අවසාන කෝණික ගම්මිතාවයක් වෙන්න ඕනේ. මෙන්න MV කියන්නේ මේ ශිෂ්‍යයාගේ ආරම්භක කෝණික ගම්මිතාවය විශාලත්වයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ MVR කියන එකට සමාන වෙන්න ඕනේ පද්ධතිය අවසාන කෝණික ගම්මිතාවය. හරි. එතකොට අපිට ඒක ලියන්න පුළුවන්. ඒකත් අර I එක ඔමේගාගේ සමාන I දෙක ඔමේගා දෙක දැම්මට පස්සේ ඒව ලියන්න අවශ්‍ය නැහැ. මේක වියෝගත ගන්න නිසා ආරම්භක කෝණික ගම්මිතාවය MVR කියලා ඒක සමානයි. හරි. අවසානයේදී මේක මේ කෝණික ගම්මිතාවය හොයන්න දැන් ශිෂ්‍යයාගේ අවස්ථිති ගුණය කියලා කියන්නේ MR වර්ගය ශිෂ්‍යයාගේ අවස්ථිති ගුණය කියන්නේ MR වර්ගය ධන මෙයාගේ අවස්ථිති ගුණය තැටිය කියන්නේ I ආරක් ඔමේගා. හරි. එතකොට පද්ධතිය ඔමේගා අපිට හොයාගන්න පුළුවන්. ඔමේගා සමානයි MV කැපිටල් R බෙදීම MR වර්ගය ධන
I කියන ප්‍රකාශනයෙන් ලබා ගන්න ඕන. ඕක තමයි නව කෝණික ප්‍රවේගය වෙන්නේ. හරි. කෝණීය ගම්‍යතා සංස්ථිතිය මූල ධර්මයේ දැම්මට පස්සේ ඊට පස්සේ right ඊට පස්සේ ප්‍රශ්නේදී කියනවා තුන්වෙනි ප්‍රශ්නේ මේ පද්ධතිය අංශක 360කින් භ්‍රමණය වීමට ගත වෙන කාලය. ඒක ළමයි අංශක 360ක් කියලා කියන්නේ මෙයා රවුමක් ගන්න ගත වෙන කාලය. ඔය අහන්නේ ආවර්ත කාලේ හරි. ඒතර කෝණික ප්‍රවේගය දැන් ආවර්ත කාලෙ පිට හොයන්න පුළුවන්. 3 t සමානයි 2π බෙදීම ඔමේගා සමානයි 2π බෙදීම ඔමේගා කියලා කියන්නේ මෙන්න මෙයාගේ mvr මේ ටික ඉහළට යනවා. mr වර්ගය ධන ලෝක තමයි ආවර්ත කාලය. එහෙම නැත්නම් 360ක් භ්‍රමණය වීමට ගත වෙන කාලය වෙන්නේ. හරි. ඒක ඔය ටික ලියා ගන්න ළමයි. ඊළඟ ප්‍රශ්නේ බලමු. හතරවෙනි ප්‍රශ්නේ. ඒක කියනවා ආරම්භයේ සිට කාලය සමග ශිෂ්‍යයාගේ හා තැටියේ කෝණික ගම්‍යතාවය විශ්ලේෂණය වෙන ආකාරයේ ප්‍රස්ථාරගත කරන්න කිය. හරි ළමයි. බලන්න. තෝරලා දැන් ආරම්භයේදී කෝණික ගම්‍යතාවයක් තියෙන මෙන්න මේ දැන් මෙහෙම අඳුත් එහෙම. හරි. කාලයත් එක්ක කෝණික ගම්‍යතාවය විශ්ලේෂණය වෙන ආකාරයේ කෝණික ගම්‍යතාවය එල් කියලා ගත්තොත් දැන් ආරම්භයේදී කෝණික ගම්‍යතාවයක් තියෙන්නේ ළමයි. මෙන්න මේ 30 මේ ශිෂ්‍යයාට විතරයි. හරි. ඒකට අපි හිතනවා මේ ශිෂ්‍යයාට තියෙන කෝණික ගම්‍යතාවය මෙන්න මෙයාගේ. ඒකට එයා මෙතන ඉඳලා මෙතෙන්ට චලනය වෙනකම් ඒ කෝණික ගම්‍යතාවයේ නියත අගයක තියෙනවා. යම් කිසි කාලයක්. හරි. මෙන්න මේ වගේ නියත අගයක තියෙනවා. ඊට පස්සේ මෙයා මෙතෙන්ට ගියාට පස්සේ මේ ශිෂ්‍යයාගේ කෝණික ගම්‍යතාවය ළමයි අඩු වෙනවා. හරි. අඩු වෙලා ඒ කෝණික ගම්‍යතාවයෙන් යම් කිසි කෝණික ගම්‍යතාවයක් ලැබෙනවා මෙන්න මේ 30ට. හරි. හැබැයි මේ පද්ධතියේම කෝණික ගම්‍යතාවය එකතු වෙනස් වෙන්න බෑ. මොකද කෝණික ගම්‍යතාව සංසිඳනීමෙන් කියන්නේ ඒක. ව්‍යවර්තයක් ඇති නොවුන. එතකොට 30 ආරම්භක කෝණික ගම්‍යතාවය තිබ්බ බිඳුව. ඒ කියන්නේ මෙන්න මේ ශිෂ්‍යයාගේ මෙන්න මේ අගේ තියෙන අවස්ථාවේ ඒ කාල සීමාවේදී 30 කෝණික ගම්‍යතාවය තියෙන බිඳුව. ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ 30ට යම් කිසි කෝණික ගම්‍යතාවයක් ලැබෙනවා. ඒක තමයි අපිට මෙන්න මේ විදිහට ලැබෙන. මෙන්න මේ ප්‍රවේගයට අදාළව කෝණික ගම්‍යතාවයට අදාළව මෙන්න මේ කෝණික ගම්‍යතාවය තමයි ලැබෙන්නේ. හරි. ඒකට 30 කෝණික ගම්‍යතාවය වෙන්නේ යම් කිසි අගයකට එනවා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඒක නියුතව තියෙනවා. එතකොට 30 වැඩි වෙනවන කෝණික ගම්‍යතාවය. ඒ වැඩි වෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් මෙන්න මේ ළමයාගේ කෝණික ගම්‍යතාවය අඩු වෙන්න ඕන මෙන්න මේ විදිහට. නියත වෙන්න ඕන. හරි පැහැදිලිද? 30 වැඩි වෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් මෙයාගේ අඩු වෙන්න ඕන. එතකොට සමස්ත කෝණික ගම්‍යතාවය නියතව තියෙනවා. එතන මෙතන නම් කෝණික ගම්‍යතාවය එන්නේ මෙන්න මේ අගයයි ඊට පස්සේ මෙන්න මේ අගයයි එකතු. ඒ කියන්නේ මෙන්න මේ අගයයි ඊට පස්සේ මෙන්න මේ කියන අගයයි එකතු. ඒතකොට ඒ එකතුව මෙන්න මේ ඉහළ අගයට සමාන වෙනවනේ. හරි. ඒතකොට ඔය විදිහට ඇඳලා තියෙන්න ඕනේ. හරි. මෙන්න මේ මම පාට කරපු ටික නැතුව අනිත් ටික ඇඳලා තියෙන්න ඕනේ. වෙනස් වෙන විදිය. ඊට පස්සේ ඔයාලා සලකුණු කරලා තියෙන්න ඕනේ මෙන්න මේක 30 කෝණික ගම්‍යතාවය. මේක ශිෂ්‍යයාගේ කෝණික ගම්‍යතාවය. රයිට්. ඊට පස්සේ ශිෂ්‍යයාගේ පස්වෙනි එකේ කියනවා ශිෂ්‍යයාගේ ආරම්භක ප්‍රවේගය 2 වී වුණේ නම් කාලය සමග 30 කෝණික ගම්‍යතාවයේ විචලනය වෙන ආකාරය කඩිරි මගින් ඉහත ප්‍රස්ථාරයේම ඇද දක්වන්න. හරි. එතකොට 2 වී වුණොත් එහෙම දැන් 2 වී වුණා කියලා කියන්නේ මෙතන එකට අනුව ඔමේගා කියන එක වෙනවා දෙගුණයක් වෙනවා. හරි. එතකොට මේ v කියලා කියන්නේ ශිෂ්‍යයාගේ ප්‍රවේගයනේ. එතකොට ඕක 2 v වුණොත් එහෙම මේ ඔමේගා කියන ගේට අපිට දෙගුණයක් වෙනවා. එතකොට 30 කෝණික ගම්‍යතාවය කියන්නේ ළමයි i ඔමේගානේ. මෙයා ඔමේගාගෙන් යනවා කියන්නේ i ඔමේගා තමයි උගේ කෝණික ගම්‍යතාවය. එතකොට ඔමේගා දෙගුණයක් වුණා කියන්නේ කෝණික ගම්‍යතාවය දෙගුණයක් වෙනවා. එතකොට මෙන්න මේ තියෙන අගේ වගේ දෙගුණයක් වෙනවා. මෙන්න මේ හරියන වගේ මේකට දෙගුණයක් සමාන වෙන විදිහට කතර මේ කොටස් හරි කඩිරි වලින් මෙහෙම සලකුණු කරලා තියෙන්න ඕනේ. හරි. මේ මැදින් වගේ තමයි සලකුණු වෙන්නේ. රයිට්. ඒකෝට ළමයි ඒ විදිහට පළවෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා.
අපි දැන් ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්නෙට. හරි. දෙවෙනි වර්ණාවලි මානේ සම්බන්ධ ප්‍රශ්නෙට. හරි. මම මේ ටිකම කරනවා. මම ඒකවල මම මේ පේපර් එක සාකච්ඡා කරද්දී මම තියරි සාකච්ඡා කරන්නේ නැහැ ලොකුවට. ඒ කියන්නේ අපි ඒ කතා කරන කොටසට අදාළ පොඩි තියරි කොටස විතරයි කතා කරන්න. හරි. මොකද මේක පේපර් ඩිස්කෂන් යන්නේ. රීසන් ක්ලාස් එකක් නෙවෙයි. හරි. එතකොට ඊළඟ එක බලමු අපි. වර්ණාවලි මානයේ සම්බන්ධ ප්‍රශ්නයක් ඔයාලට ලැබිලා තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා වර්ණාවලි මානයක ප්‍රතිරූප සටහනක් පහත දැක්වේ. ඒකේ A කොටසේ පළවෙනි එක කියන මේ වර්ණාවලි මානයේ A හා B කොටස් නම් කරන්න. හරි. එතකොට A කියන්නේ ළමයි මේකේ සමාන්තරිකය. හරි. B කියලා කියන්නේ දුරේක්ෂය. හරි. ඒක දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් A සමාන්තරිකය B දුරේක්ෂය. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස මෙහි x හා y ස්කෘප් වල කාර්යයන් සඳහන් කරන්න. හරි. x තියෙන්නේ එතකොට අර ප්‍රිස්ම මේසයට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ළමයි x භාවිතා කරන්න අපි ප්‍රිස්ම මේසය චලනය කරන්න. හරි. ප්‍රිස්ම මේසය චලනය කරන්න x භාවිතා කරන්න. y කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ දුරේක්ෂයටනේ. ඔව් දුරේක්ෂයට. එතකොට y අපි භාවිතා කරන්නේ දුරේක්ෂය චලනය කරන්න. x භාවිතා කරන්නේ ප්‍රිස්ම මේසය චලනය කරන්න. y දුරේක්ෂය පාලනය කරන්න. හරි. දුරේක්ෂයේ චලනය පාලනය කරන්න තමයි y භාවිතා වෙන්නේ. එතකොට මේ දෙක ලියන්න. x ප්‍රිස්ම මේසය චලනය කිරීම, y දුරේක්ෂයේ චලනය පාලනය කිරීම. right. ඊට පස්සේ බලමු මෙම වර්ණා B කොටසේ හරි B කොටසේ එක කියනවා මෙම වර්ණාවලි මානේ ප්‍රධාන පරිමාණය අංශක වලින් ක්‍රමාංකනය කරලා තියෙනවලු. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණය කොටසකගේ අංශක එකයි. එම ප්‍රධාන පරිමාණ කොටස් 59ක් වර්ණීය පරිමාණ කොටස් 60කින් සම්පාදනය වෙනවලු. නම් මේ පරිමාණය කුඩා මිනුම ගණනය කරන්න. හරි. එතකොට අපි කුඩා මිනුම හොයන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසකගෙන් අඩු කරන වර්ණීය පරිමාණයේ කොටසකගේ. එතකොට ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම මෙහෙම ලියවිය හැකියි අපිට. කුඩාම මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසකගේ කියන්නේ අංශක එකයි. එකෙන් අඩු කරන්න ඕන වර්ණීය කොටසකගේ. වර්ණීය කොටසකගේ කියන්නේ අංශකයේ එකේ කොටස් 59ක් 60කින් බෙදලා තියෙනවා. කොටස් 60කට බෙදලා තියෙනවා. එහෙමනේ කියන්නේ නේ. right. එතකොට මේක සුළු කරාම එනවා 1 8 60යි. හරි. මෙතන 60යිනේ. එතකොට පොදු හරි 60 ගත්තාම මෙතන 60න් 59ක් අඩු කරන එකයි. එක බෙදීම 60යි කියලා කියන්නේ ළමයි. අංශක වලින් කලා එකයි. හරි. කුඩා මිනුම කලා එකයි. ඒතර ඔය හොයන්න පුළුවන් එකම විදිය. එහෙම නැත්නම් කෙලින්ම අපිට හොයන්න පුළුවන් අර ප්‍රධාන කුඩා මිනුම කෙලින්ම හොයන්න පුළුවන්. මේ සම්බන්ධිත වල දැනගන්න හිටියොත් ලේසි. කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක අගේ. ප්‍රධාන පරිමාණයේ කොටසක අගේ අපි බෙදනවා කෙලින්ම වර්ණීය පරිමාණ කොටස් ගණනේ. වර්ණීය කොටස් ගණනෙන් බෙදනවා. ප්‍රධාන පරිමාණයේ කොටසක අගේ වර්ණීය කොටස් ගණන ගිය. ඒකට ප්‍රධාන පරිමාණයේ කොටසක අගයක් කියන්නේ අංශක එකයි. වර්ණීය කොටස් ගණන කියන්නේ කොටස් 60යි. දැන් 60න් එකයි කියන්නේ ඒත් කලා එකයි කියලා ලැබෙනවා. ඒතකොට ඔය කැමති ක්‍රමයකින් ඔයාලට හොයන්න පුළුවන්. හරි. ඒක ලියා ගන්න. ඒ ක්‍රම දෙකම ලියා ගන්න. මේක ලියා ගන්න. right. ඊළඟ එක බලමු අපි. දෙවෙනි එක කියනවා වර්ණාවලි මානයේ ප්‍රධාන සීරුමාරු කිරීම 3 පිළිවෙලින් සඳහන් කරන්න. හරි. වර්ණාවලි මානයේ සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් ඕක අහනවා. ඒකට ඉස්සලාම් දුරේක්ෂයේ සීරුමාරු කරන්නේ. ඊට පස්සේ සමාන්තරිකයේ සීරුමාරු කරන්නේ. ඊට පස්සේ තමයි ප්‍රිස්ම මේසයේ සීරුමාරු කරන්නේ. මුලින් ලියන්න දුරේක්ෂය, ඊට පස්සේ සමාන්තරිකය, ඊට පස්සේ ප්‍රිස්ම මේසයේ සීරුමාරු කිරීම. ඔය තුන පිළිවෙලට ලිය තියෙන්න ඕනේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි එක කියනවා වර්ණාවලි මානයේ වර්ණීය පරිමාණ දෙකක් පැවතීමට හේතුව කුමක්ද? වර්ණාවලි මානයේ වර්ණීය පරිමාණ දෙකක් පැවතීමට හේතුව කුමක්ද? හරි. එතකොට තමයි වර්ණාවලි මානයේ මේ හරි භ්‍රමණය කරද්දී මේ වර්ණාවලි මානය ගෙවෙනවා. හරි. ගෙවුනට පස්සේ අර ප්‍රිස්ම මේසයයි මෙහෙම තියෙන දැන් මේ ප්‍රිස්ම මේසයේ තියෙනවා මෙහෙම සමාන්තරිකයේ තියෙනවා. right. මෙහෙම තියෙනවා දුරේක්ෂය. ඒතකොට මේ දුරේක්ෂය මෙහෙම සම්බන්ධ කරලා තියෙන්නේ. මේක භ්‍රමණය කරාට පස්සේ භ්‍රමණය කරද්දී මේකේ විල්ල ගෙවෙනවා. විල්ල ගෙවුනට පස්සේ මෙන්න මේ දුරේක්ෂය සහ ප්‍රිස්ම මේසයේ සමපාත වෙන්නේ.
සමපාත වෙන්නේ නැහැ. එතකොට දෝෂයක් ඇති වෙනවා. මේ දෝෂය අවම කරගන්න තමයි භාවිතා කරන්නේ මේ වර්ණී පරිමාණ දෙකක්. හරි. වර්ණී පරිමාණ දෙකක් භාවිතා වෙනවා. ඒක ලියන්න වර්ණාවලිමානයේ විල්ල ගෙවී යාම නිසා දුරේක්ෂයේ අක්ෂය හා ප්‍රිස්ම මේසයේ අක්ෂය එකිනෙකට සම්පාත නොවීමෙන් නැති වෙන දෝෂය අවම කිරීම. වර්ණාවලිමානයේ විල්ල ගෙවී යාම නිසා දුරේක්ෂයේ සහ ප්‍රිස්ම මේසයේ අක්ෂයන් එකිනෙකට සමපාත නොවීමෙන් නැති වෙන දෝෂය අවම කිරීම සඳහා දෝෂය අපිට 100ක් බලකන්න බෑ. හරි. ඒක අවම කරන්න තමයි වර්ණීය පරිමාණ දෙකක් පාවිච්චි කරන්නේ. රයිට්. ඊළඟට බලමු. ඊළඟ කොටසේ කියනවා වර්ණා C කොටස. C කොටසේ කියනවා වර්ණාවලිමානයේ භාවිතා කර මේක මකන්න වර්ණාවලිමානයේ භාවිතා කර ප්‍රිස්මයක අවමාපගමන කෝණයේ සෙවීමට ඔබට නියමිතව පවතී. හරි. ඒතකොට වර්ණාවලිමාන සම්බන්ධ ප්‍රැක්ටිකල් එකක් ඒක. එතකොට ඒකේ පළවෙනි එකේ කියනවා ළමයි මෙම පරීක්ෂණයේදී ආලෝක ප්‍රභවය ලෙස භාවිතා කළ යුතු වන්නේ සෝඩියම් පහනක්ද එසේ නොමැතිනම් සුදු ආලෝක ප්‍රභවයක්. ඒත් අපි තියරි වලට කෙලින්ම ඉගෙන ගන්නවා. කෙලින්ම අපි භාවිතා කරන්නේ සෝඩියම් පහන. සුදු ආලෝක කදම්බයක් භාවිතා කරොත් වෙන්නේ ඒක අර ප්‍රිස්මයේ තුලින් යද්දි අපකිරණය වෙනවා. ඒ කියන්නේ වර්ණ වලට බෙදෙනවා. බෙදෙන නිසා අපිට ඒක භාවිතා කරන්න බෑ. හරි. එතකොට භාවිතා කරන්න ඕනේ සෝඩියම් පහන. හරි. සුදු ආලෝකයක් කියලා තිබොත් වැඩි. දෙවනි එකදී ඒකේ දෙවනි එක අහනවා ඒකට හේතුව කොහොමද? හරි. හේතුව තමයි මේ සුදු ආලෝකයේ ප්‍රශ්න තුලින් යද්දී අපකිරණය වෙනවා. හරි. අපකිරණය වෙන බැවින් ඒක වර්ණ ආලෝක කදම්බය තමයි භාවිතා කරන්න ඕනේ. හරි. එතකොට මෙතනදී ඒක වර්ණ එකක් විදිහට සෝඩියම් එක තමයි අපි භාවිතා වෙන්නේ. හරි. එතකොට කියන්න සුදු ආලෝකයේ ප්‍රශ්න තුලින් ගමන් කිරීමේදී අපකිරණය වෙන බැවින් සෝඩියම් පහනක් භාවිතා කරයි. එහෙම නැත්නම් ඒක වර්ණ ආලෝක කදම්බයක් භාවිතා කරයි. හරි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා මේ පරීක්ෂණයේදී යොදාගත් ප්‍රිස්මේ සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය දීලා තියෙන 1.5ක් කියලා. ප්‍රිස්මේ ප්‍රිස්ම කෝණාංශක 60ක්ද නම් අවමපගමන කෝණය ගණනය කරන්න. ඒක ළමයි මේකදී අපි කෙලින්ම සමීකරණයක් ගන්නවා. හරි. වර්තනාංකය සමානයි අවමපගමන කෝණය සම්බන්ධව n සමානයි sin a ධන d මින් බෙදීම දෙක බෙදීම sin a බෙදීම දෙක කියනම සමීකරණයක් අපි ඉගෙන ගන්නවා. ඒතර d මින් කියලා කියන්නේ අවමපගමන කෝණය. මින් කියන්නේ මිනිමම් කියන්නේ. හරි. එතකොට ඕකට ආදේශ කරලා අපිට හොයාගන්න පුළුවන්. n කියලා කියන්නේ වර්තනාංක 1.5 කියලා දීලා තියෙනවා. sin හරි. a කියන්නේ 60යි. ධන d මිනිමම් බෙදීම sin මෙතන a බෙදීම 2යි කියන්නේ 60 බෙදීම 2යි කියන්නේ 30යි. sin 30යි කියන්නේ cos 60යි. يعني භාගයයි. හරි. එතකොට 1.5 සමානයි sin 60 ධන d බෙදීම භාගය. හරි. එතකොට මේක සුළු කරන්න ඕනේ. මේක මෙහෙට ගන්න 0.75යි. එතකොට මේක මේ sin වග බලලා සුළු කරාම අවසානට පිළිතුරු විදිහට ලැබෙනවා 37යි කලා 10ක් කියලා. හරි. d මිනිමම් වගේට ලැබෙනවා අංශක 37යි කලා 10ක් කියලා. හරි. එතකොට මේ සමීකරණය ලියලා තියෙනවාට එහෙම ලකුණු දෙනවා. අනිවාර්යෙන් ලියන්න ඕනේ ඒක. හරි. ඉතින් ඔයාලා ලියලා නැත්නම් ලියාගන්න. රයිට්. අපි ඊළඟ එකටත් යමු. ඊළඟට කියනවා ළමයි පහත රූපයේ දැක්වෙන්නේ ප්‍රිස්මයක ප්‍රිස්ම කෝණයේ සෙවීම සඳහා වර්ණාවලි මානයක් සකස් කර ඇති ආකාරය. හරි. ඒක කියනවා ප්‍රිස්ම මේසේ මට්ටම් නොවී තිබීම නිසා දුරේක්ෂයෙන් දික්සිදු දුර දර්ශනය වෙන ආකාර දෙකක් පහත දැක්වේ. ඒක කියනවා ආකාර දෙකක් දීලා තියෙනවා. එකක් මෙහෙම ඉහළින් පේනවා. මෙහෙම කම්බි දෙකට ඉහළින් මෙන්න මේ විදිහට පේනවා. අනිත් එක මෙන්න මෙහෙම පහළින් පේනවා. right. එතකොට ඒකේ කියනවා ඉහත අවස්ථාවේදී ප්‍රිස්ම මේසේ මට්ටම් කිරීමට සීරු මාරු කළ යුතු ස්ක්‍රූප් යන කවරේද යන්න තිත්තිරි මත ලියන්න. හරි. ඒක දැන් ඒ ඔයාලගේ මේ රූප සටහනේ පේනවා මේ පළවෙනි එකේදී මෙහෙම පේන්න නම් අනිවාර්යෙන් මේ ප්‍රිස්ම මේසේ මෙහෙම පාත් වෙලා තියෙන්න ඕනේ. හරි. එතකොට ඒක සම්තුලනය කරන්න
අපි සීරු මාරු කරන්න ඕනේ A සහ B කියන එන දෙක. හරි. A සහ B කියන එන දෙක තමයි සීරු මාරු කරන්න ඕනේ. එතකොට පළවෙනි එකට A සහ B යන කියලා ලියවිලා තියෙනවා. එතකොට දෙවෙනි එකේ තියෙන්නේ ඊට විරුද්ධ පැත්ත. හරි. එතකොට ඊට විරුද්ධ පැත්ත තමයි එතනදී සීරු මාරු කරන්න ඕනේ. එතකොට මට්ටම් වෙලා නැත්te ඊට විරුද්ධ පැත්ත. එතකොට ඒකෙදී අපි සීරු මාරු කරන්න ඕනේ C යන්නේ. හරි. C යන්නේ. පළවෙනි එකේදී ලියන්න ඕනේ A සහ B යන, දෙවෙනි අවස්ථාවේදී C යන්නේ. right. ළමයි වර්ණාවලිමාන සම්බන්ධ ප්‍රශ්නය ඒ විදිහට ඉවර වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා ඩයෝඩයක් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒතකොට දැන් ගොඩාක් වෙලාවට මේ තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට අපිට ලැබෙන්නේ ධාරා විද්‍යුතය සම්බන්ධ ප්‍රශ්නයක්. තුන නෙමෙයි. හතරවෙනි එකට. හරි. ඒ වගේම අපිට දැන් තුන්වෙනි එක විදිහට සමහර වෙලාවට මේ වගේ මේ තුන්වෙනි එකට හරි එහෙම නැත්නම් හතරවෙනි එකට හරි දැන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. හරි. ගොඩක් වෙලාවට ඇවිල්ලා නැහැ හැබැයි දෙන්න පුළුවන්. හරි. ඒ හින්දා අපි ඒවට සූදානම් වෙලා යන්න ඕනේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ අපි බලමු. ඩයෝඩ් එක ලාක්ෂණික වක්‍ර සම්බන්ධයෙන්. right. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. කාම රුෂ්ණත්වයේදී දියෝඩයක ලාක්ෂණික වක්‍ර ලබා ගැනීම සඳහා පහත සඳහන් උපකරණ ඔබට සපයා ඇත. හරි. මෙතන දියෝඩයක් දීලා තියෙනවා කෝෂ 2යි මිලි ඇම්පියර් ඇමීටරයක් දීලා තියෙනවා මිලි ඇමීටරයක්. ඊට පස්සේ මයික්‍රෝ ඇම්පියර් වලින් මයින ඇමීටරයක්, ප්‍රතිරෝධයක්, විචල්්‍ය ප්‍රතිරෝධයක්, වෝල්ට් මීටරයක්. හරි. ඒකේ පළවෙනි එක කියනවා ඉහිත දැක්වෙන උපකරණ භාවිතා කර දියෝඩයක පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රය ලබා ගැනීම සඳහා සුදුසු ඇටුමක් එම සංකේතවල ඇඳ දක්වන්න. පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රය ලබා ගන්න අපි හරි දියෝඩය හරහා පවතින විභවාන්තරය වෙනස් කරමින් අපි ධාරාව ලබා ගන්න එක තමයි සිද්ධ කරන්නේ. හරි. එතකොට ඒකට ගැළපෙන විදිය මේ විදිය එකක් අඳින්න ඕනේ. right. එතකොට මෙතන කෝෂයෙන් දබා දීලා තියෙනවා අපිට කෝෂයක්. හරි. කෝෂයේ විද්‍යුත් ගාමක බලය දීලා නැහැ. හරි. අපි මේ කෝෂ දෙකක් දීලා තියෙනවා. ඒ දෙකම අපි මෙතෙන්ද සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ඊට පස්සේ මේ විදිහට මේ තියෙන විචල්්‍ය ප්‍රතිරෝධය අපිට දීලා තියෙනවා. ඒක සම්බන්ධ කරලා මෙතන තව අපිට ප්‍රතිරෝධයක් දීලා තියෙනවා. ඒක මේ විදිහට දානවා ආරක්ෂක ප්‍රතිරෝධයක් විදිහට. ආර්ග්‍ය ප්‍රතිරෝධයක් තියෙන එක මෙතන දානවා ආරක්ෂක ප්‍රතිරෝධයක් විදිහට. මොකද මේ දියෝඩ තුලින් යන ධාරාව පාලනය කරන්න. ඊට පස්සේ යන ධාරාව මයින්ඩ් මිලි ඇමීටරේ සම්බන්ධ කරනවා. ඊට පස්සේ දැන් මේ පැත්තට අපි සම්බන්ධ කරනවා මේ විදිහට පෙරනැඹුරු ආකාරයට මේක පෙරනැඹුරු වෙන විදිහට සම්බන්ධ කරන දියෝඩය. හරි. ඊට පස්සේ අපිට මේ විභව අන්තරය මැනගන්න අපි මෙන්න මේ ස්ථානයට සම්බන්ධ කරන වෝල්ට් මීටරය. මොන විදිහට තමයි ඇඳලා තියෙන්න ඕනේ. මෙතන වෝල්ට් මීටරෙන් මේ දෙපස විභවාන්තරයම ඉනවා. කියන්නේ මේ දියෝඩයේ දෙපස විභවාන්තරය. මොකද මිලි ඇම්පියරේ හරහා විභවාන්තරයක් මිලි ඇමීටර හරහා පවතින්නේ නැහැ කියලා අපි සලකන්නේ. මොකද මේවා පරිපූර්ණ ඇමීටර කියලා තමයි අපි සලකන්නේ. එතකොට ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. එතකොට යා හරහා තියෙන්නේ විභවාන්තරයක්. ඔය විදිහට ඇඳලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අහනවා මෙහිදී දියෝඩයේ පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රය සඳහා බලාපොරොත්තු වන වක්‍රයේ දල හැඩය අද දක්වන්න. හරි. එතකොට ඒක ළමයි දන්නවනේ. පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රය කියන්නේ මෙන්න මේ විදිහ එකක්. අපි v වෙනස් කර කර iම ඉද්දි ආරම්භයේදී නෑ. i පොඩි වගේක් තියෙන්නේ. ඊට පස්සේ හරි. මෙන්න මේ විදිහට විචලනය වෙනවා. මේ විදිහට බාධක විභවය ඉක්මවා ගියපු ගමන් v යගේ බාධක විභවය ඉක්මවා ගියපු ගමන් vb යගේ ඉක්මවා ගියපු ගමන් ධාරාව සීග්‍රයෙන් වැඩි වෙනවා. ඔය විදිහට තමයි ඒක තියෙන්න ඕන. හරි. ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ B එක කියනවා පහත දැක්වෙන්නේ දියෝඩයේ පෙරනැඹුරු ලාක්ෂණික ලබා ගැනීම සඳහා නිර්මාණය කළ පරිපථයකි. කියන අපි අර කලින් ඇඳපු එකම තමයි. හරි. මේකම තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා එහි x හා y නම් කරන්න කියලා. හරි. x හා y. ඒක තමයි x කියලා කියන්නේ මෙතන මයික්‍රෝ ඇමීටරේ. හරි. මයික්‍රෝ ඇමීටරේ. පොඩි දාලාවක් තමයි ගමන් කරන්නේ මේ ඩයෝඩය තුලින්. ඒක මයින්ඩ් අපි භාවිතා කරන්නේ මිලි ඇමීටරේ නෙමෙයි මයික්‍රෝ ඇමීටරේ. හරි. ඊට පස්සේ y කියලා කියන්නේ වෝල්ට් මීටරේනේ. y කියන්නේ වෝල්ට් මීටරේ. කියන්නේ දෙපස විභවාන්තරය මයින්ඩ් සම්බන්ධ කරලා තියෙන වෝල්ට් මීටරේ.
පස්සේ දෙවෙනි කොටසේ කියනවා ඉහත පරිපතේ කැපිටල් R ප්‍රතිරෝධකේ කාර්යය කුමක්ද? එතකොට මේකෙදි මම කිව්වා කැපිටල් R කියන්නේ ආරක්ෂක ප්‍රතිරෝධයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ලොකු විශාල ධාරා ගිහිලා මෙන්න මේ දියෝඩේ ෆ්‍රික්ෂන් එක වළක්වන්න. හරි. එතකොට කැපිටල් R කරන්නේ දියෝඩේ හරහා විශාල ධාරා ගැලීම වැළැක්වීම සඳහා ආරක්ෂක ප්‍රතිරෝධයක් විදිහට ක්‍රියා කිරීම. හරි ආරක්ෂක ප්‍රතිරෝධයක් විදිහට ක්‍රියා කිරීම. එතකොට C1 පළවෙනි එකට අපි යනවා දියෝඩේ පසුනැඹුරු ලාක්ෂණික වක්‍රය සඳහා ඔබ බලාපොරොත්තු වන වක්‍රයේ දල හැඩය අඳ දක්වන්න. පසුනැඹුරු. හරි. දැන් මේකෙම පසුනැඹුරු එක අපි අඳුත් එහෙනම් මම මෙතන අඳින්නම්. මෙහෙම V I මෙන් පෙරනැඹුරු රෝග මෙන්න මෙහෙම පසුනැඹුරු ධාරාවක් ගලලා මේ විදිහට බිඳට වෝල්ටීයතාවේදී විශාල ධාරාවක් ගන්නවා. ඒක මෙන්න මේ කියන කොටස් ටික කොටස ඇඳලා තියෙන්න ඕනේ. මේක අවශ්‍ය නැහැ. මෙන්න මේ ටික ඇඳලා තිබුණා හරි. හරි. මේ ටික විතරයි ඔයාලා ඇඳලා තියෙන්න ඕනේ. මේ ටික අවශ්‍ය නැහැ. ඒකේ අනිවාර්යෙන් අක්ෂ නම් කරලා දින්න. දැන් මේ ටික ඔයාලා ඇඳලා මෙතන I කියලා නම් කරලා මෙතන V කියලා නම් කරන්න ඕනේ. V හරියට බලුවොත් ඍණ V හරි. මේ පැත්තට ඍණනෙන් මේ ටික විතරක් ඇඳලා තියෙන්න ඕනේ. රයිට් අපි ඊළඟ කොටසට යනවා. ඊළඟට තියෙන්නේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියනවා සිලිකන් හා ජර්මේනියන් දියෝඩවල පෙරනැඹුරු හා පසුනැඹුරු ලාක්ෂණික වක්‍ර එකම ප්‍රස්ථාරයෙන් දක්වනවා. සිලිකන් හා ජර්මේනියන් බලමු. ඒක ළමයි සිලිකන් හා ජර්මේනියන් වල පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රය ඇඳලා දක්වන්න කියලා තියෙන්නේ. එතකොට දැන් මේ සිලිකන් වල බිඳුවට වෝල්ටීයතාවය ජර්මේනියන් වලට වඩා වැඩි. ඒක තමයි අපි සිලිකන් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ඩයෝඩ් නිර්මාණය කරන්නේ. සිලිකන් ඩයෝඩ්. හරි. ඒ වගේම දැන් මේ සිලිකන් වල පසුනැඹුරු ධාරාව අඩුයි ජර්මේනියන් වලට වඩා. මෙන්න මේ වගේ සීන් එකක් තියෙනවා. මෙන්න ධාරාව මෙන්න V යගය හරි මම ඉස්සලාම දිනවා සිලිකන් වල 0.7යි වාදක විභවය ජර්මේනියම් වල 0.3යි. ඒ කියන්නේ මෙන්න මේ හරිය වගේ. ජර්මේනියම් වල මම කඩේරකින් අදිනවා මෙන්න මෙහෙම. ඔන්න විදිහට. ඒ වගේම ජර්මේනියම් වල පසුනැඹුරු ධාරාව වැඩි. කියන්නේ මෙන්න මේ විදිහට සාමාන්‍ය ධාරාවක් යනවා. හරි. ඒකල මෙන්න මේ වගේ අගයකදී මෙයා බිඳ වැටෙනවා. සිලිකන් වල පසුනැඹුරු ධාරාව අඩුයි. ඒ කියන්නේ මෙයාට වඩා ඉහළින් තමයි යන්න ඕනේ. හැබැයි යාගේ බිඳ වැටුම් වෝල්ටීයතාවය සිලිකන් වලට වඩා ජර්මේනියම් වලට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක තමයි බිඳ වැටෙන්නේ. ඔන්න ඔය විදිහට ඇඳලා තියෙන්න ඕනේ. එතකොට මෙයා සිලිකන් මූ ජර්මේනියම් හරි ජර්මේනියම් හරි. එතකොට පේනවනේ ජර්මේනියම් වල පසුනැඹුරු ධාරාව වැඩි, සිලිකන් වල පසුනැඹුරු ධාරාව අඩු. සිලිකන් වල බිඳවටුම් වෝල්ටීයතාවය මේ පැත්තට එන්න වැඩි වෙලා තියෙනවා. ජර්මේනියම් වල බිඳවටුම් වෝල්ටීයතාවය අඩු. රයිට්. ඔය විදිහට ඇඳලා තියෙන්න ඕන. හරි. ඊළඟට කියනවා D කොටසේ. D කොටසේ පළවෙනි එක කියනවා සිලිකන් සහ ජර්මේනියම් යන දියෝඩ වර්ග දෙකෙන් බහුලව භාවිතා කරන්නේ කුමන වර්ගයේ දියෝඩ? සිලිකන් දියෝඩ තමයි ප්‍රායෝගිකව භාවිතා කරන්නේ. දෙවෙනි එක අහනවා දියෝඩ වර්ගයේ බහුලව යොදා ගැනීමට හේතු වන කරුණු දෙකක් සඳහන් කරන්න. හරි. කරුණු දෙක තමයි දැන් මම කිව්වේ. සිලිකන් වල පසුනැඹුරු වෝල්ටීයතාවය කියන එක වැඩි ජර්මේනියම් වලට වඩා. ඒ එක කරුණක්. හරි. ඒ එක වාසියක්. සිලිකන් වල පසුනැඹුරු වෝල්ටීයතාවය ජර්මේනියම් වලට වඩා විශාල වීම. එක කරුණක්. අනිත් කරුණ තමයි සිලිකන් වල පසුනැඹුරු ධාරාව කියන එක ජර්මේනියම් වල පසුනැඹුරු ධාරාවට වඩා කුඩා වීම අනිත් කරුණ. සිලිකන් වල පසුනැඹුරු ධාරාව ජර්මේනියම් වල පසුනැඹුරු ධාරාවට වඩා කුඩා වීම තමයි අනිත් හේතුව වෙන්නේ. රයිට්. එතකොට මේ ප්‍රශ්නේත් ඉවරයි. හරි. ඊළඟට අපි බලනවා ධාරා තුලාව සම්බන්ධ 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. හරි. ඒක අපි බලමු. හරි ළමයි මේ 4 වෙනි ප්‍රශ්නේ බලමු අපි.
මේකේ තියෙන්නේ ධාරා තුලාවක් සම්බන්ධ ප්‍රශ්නයක්. අපි චුම්බක ශාස්ත්‍රවලදී කතා කරන ධාරා තුලා සම්බන්ධ ප්‍රැක්ටිකල් එක. හරි ඒකේ සම්බන්ධ පොඩි සරල ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. මේ බලමු. පහත දැක්වෙනුවේ ධාරා තුලාවක දල රූප සටහනකි. හරි. එතකොට ඒකේ ධාරා තුලාවක රූප සටහන දීලා තියෙනවා අක්ෂර වලින් නම් කරලා. ඒකේ පළවෙනි එකේ කියනවා එහි PQR සහ S කොටස් නම් කරන්න. PQR සහ S කොටස් නම් කරන්න. එතකොට මම එතන P කියන එක සලකුණු කරලා තියෙන්නේ තුලා තැටියට. හරි. තුලා තැටිය තමයි P කියලා සලකුණු කරලා තියෙන්නේ. Q කියලා කියන්නේ කම්බි දඟරේ එහෙම නැත්නම් පරිනාලිකාව. හරි. හරිම නම පරිනාලිකාව. එතකොට Q කියන එකට පරිනාලිකාව කියලා නම් කරන්න. R කියන්නේ එතන ධාරාව ගමන් කරන ධාරාව මයින්ඩ් තමයි R සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට R ඇමීටරේ. හරි. R ඇමීටරේ. S කියන්නේ S සම්බන්ධ කරලා තියෙන්නේ මෙතන විචල්්‍ය ප්‍රතිරෝධයක්. හරි. S කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකය. හරි. P කියන්නේ තුලා තැටිය, Q කියන්නේ පරිනාලිකාව, R කියන්නේ ඇමීටරේ සහ S කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකය. හරි. එහෙම නැත්නම් ධාරා නියාමකය. හරි. විචල්්‍ය ප්‍රතිරෝධය කියලා ලියුවත් හරි. right. එතකොට B එකේ පළවෙනි කොටස කියනවා පද්ධතිය සමතුලිතව පවතින විට තුලා තැටියේ හා තුලා පඩියේ ස්කන්ධවල එකතුව සිම්පල් M ද CY බාහුවේ දිග L එකද තුලා තැටියට සම්බන්ධ කූරේ දිග L දෙකද නම් AC බාහුව මත ක්‍රියා කරන බලයේ විශාලත්වය සඳහා ප්‍රකාශනයක් යන්නේ. හරි ළමයි. එතකොට මෙහෙමනේ ඔක තියෙන්නේ. බල කූර්ණයක් තමයි උතන තියෙන්නේ. හරි. මෙහෙම කම්බියක් තියෙනවා. මේ කම්බිය තුලින් අයි ධාරාවක් ගමන් කරනවා. ඊට පස්සේ මෙහෙම තියෙනවා. හරි. මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම තුලා තැටිය සම්බන්ධ කරලා තියෙනවා. එතන මෙතන ස්කන්ධය දීලා තියෙනවා M කියලා තුලා තැටියේ දීලා තියෙන ස්කන්ධය දෙකේම ස්කන්ධ M කියලා. එතකොට පහළට ක්‍රියාත්මක වෙනවා mg කියලා බර. හරි. එතකොට මේ දුර දීලා දෙනවා L2යි කියලා. හරි L2යි. ඊට පස්සේ මෙන්න මේ දුර දීලා දෙනවා L1යි කියලා. මේ කියන්නේ ධාරාව රැගෙන යන කම්බිය එක මත පහළට වැදිනවා චුම්බක බලය. ඒක F කියලා. ඒතකොට මේ බලය තමයි අහන්නේ. ඒතකොට මෙන්න මේ මැද කම්බිය වට අක්ෂය වට අපි බල ගූර්ණ දැම්මොත් මේ පැත්තට බල ගූර්ණ මේ පැත්තට බල ගූර්ණට සමානයි. ඒතකොට වාමාවර්ත බල ගූර්ණ වෙන්නේ F වැඩි කිරීම L1 සමානයි. මෙතන වම් පැත්තට තියෙන mg නේ. mg වැඩි කිරීම L2. වැඩි කිරීම L2. ඒතකොට F වලට අගයක් තමයි අහන්නේ. F සමානයි mg L2 බෙදීම L1. mg L2 බෙදීම L1 කියලා තමයි උත්තරේ එන්නේ. ඔය තමයි F වෙන පිළිතුර. right. ඊට පස්සේ අහමු දෙවැනි එක ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නේ අහනවා AC බාහුවේ දිග කැපිටල් L ද AC බාහුව. අය කියන්නේ මෙන්න මේ කම්බියේ දිග කැපිටල් L කියලා කියන්නේ. හරි. පරිනාලිකාව අක්ෂය ඔස්සේ සකස් වන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය B ද නම් AC බාහුව තුලින් ගලන විද්‍යුත් ධාරාවයි සඳහා ප්‍රකාශනය ලියන්න. හරි. විද්‍යුත් ධාරාවයි සඳහා ප්‍රකාශනය. එතකොට අපි දන්නවා මේ බලය කියන්නේ F සමානයි BIL නේ ළමයි. අපි දන්නවනේ එතකොට F සමානයි BIL. එතකොට BIL කියන්නේ F අපි ප්‍රකාශනයක් ගත්තා මෙන්න මේ mg L2 බෙදීම L1 කියලා. එතකොට BIL සමානයි mg L2 බෙදීම L1. I සඳහා ප්‍රකාශනයක් අපෙන් අහන්නේ නේ. I නේ අහන්නේ. I සඳහා ප්‍රකාශනය. right. එතකොට I සමානයි mg L2 බෙදීම මෙතන BI L1. L right. mg L2 බෙදීම BI L1. ඔක තමයි I සඳහා එන ප්‍රකාශනය වෙන්නේ. හරි. ඔයාලා වැරදි නම් ඒක ලියා ගන්න. right. ඊට පස්සේ ඕක ලියා ගන්න. right. ඕක මම කරනවා දැන්. වීඩියෝ එක ඔයාලා පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන්. ටයිම් එක මදි වගේ නේද? right. ඊට පස්සේ කියනවා මෙහි පවතින පරිනාලිකාවේ පොටවල් ගණන එන්ද පරිනාලිකාවේ දිග L ද නම්
එල්ද පරිනාලිකා තුලින් ගලන විද්‍යුත් ධාරාව සිම්පලයිද නම් B සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න. හරි එතකොට කෙලින්ම අපි දන්නවනේ පරිනාලිකාවක B ඇති වෙන චුම්බක ස්‍රාව ඝනත්වය B සමානයි mu naught n I බෙදීම පරිනාලිකාවේදී L. එතකොට මෙතන I කියලා කියන්නේ සිම්පල් I කියලානේ දීලා තියෙන්නේ. සිම්පල් I. ඒතකොට පරිනාලිකාවේ දිග දීලා තියෙනවා. සිම්පල් L කියලා. ඒතකොට ඕක තමයි ප්‍රකාශනය වෙන්නේ. හරි. mu naught n I බෙදීම සිම්පල් L කියලා. තුනට එන්නේ එතකොට මේ ප්‍රකාශනය. මේක L හරි. ඊට පස්සේ 4 එනයින් සිම්පල් M සඳහා ප්‍රකාශනයක්. එනයින් සිම්පල් M සඳහා ප්‍රකාශනයක් ලියන්න N L I G L L capital L L1 හා L2 ඇසුරෙන් ලියන්න. හරි. එතකොට අපිට දැන් කලින් ආවනේ ප්‍රකාශනයක් I සමානයි මම මේක මකන්න. I සමානයි අපිට කලින් ආවේ M L2 G බෙදීම B capital L simple L එක කියලා ඕකනේ ආවේ. ඊට පස්සේ දැන් අපිට ආවේ B සමානයි mu naught ni බෙදීම L කියලා. හරි. එතකොට මෙතන මෙතන capital L තියෙන්නේ. right. ඊට පස්සේ L ඊට පස්සේ අපිට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ B කියන එක මෙතෙන් ආදේශ කරන්න. හරි. එතකොට අපිට M සඳහා ප්‍රකාශනය ගන්න පුළුවන්. එතකොට I සමානයි M L2 G බෙදීම B කියන එකට මේක ආදේශ කරනවා. ඒක තමයි mu naught n simple I බෙදීම මෙතෙන්ද simple L තියෙනවා. ඊට පස්සේ capital L වැඩි කිරීම L එක. මේ simple L ඉහළට යනවා. එතකොට I සමානයි M L2 G simple L බෙදීම mu naught n I capital L simple L එක. හරි. අපෙන් අහන්නේ M සඳහා ප්‍රකාශනයක්. ඒතර M සමානයි මේක මෙහාට ගියාම I mu naught n simple I capital L L එක බෙදීම M simple L. ඔන්න ඔය විදිහට තමයි ප්‍රකාශනය එන්නේ. හරි. ඒතකොට M සඳහා ප්‍රකාශනයක් ඔය විදිහට ගන්න ඕන. right. අපි බලමු ඊළඟට මොකක්ද අහන්නේ කියලා. ඔක ලියා ගන්න. තුලා තැටියේ පවතින තුලා පඩිවල ස්කන්ධය M naught කියලා දීලා තියෙනවා. තුලා තැටියේ පවතින තුලා පඩිවල ස්කන්ධය M naught නම් පරිනාලිකාව තුලින් ගලා යන විද්‍යුත් ධාරාව I සමග M naught විචලන වෙන ආකාරය වස්තරගත කරනවා. හරි සිම්පල් ලයිට් එක M naught. ඒ කියන්නේ මෙන්න මේක M naught. හරි. මෙතෙන් M නැහැ. හරි. එතකොට මේක M naught. එතකොට M naught විචලන වෙන විදිහ ආන්නේ මෙන්න මේ සිම්පල් ලයිට් එක. එතකොට මේ අනිත් ඒවා සියල්ලම නියතයි. එතකොට නියත අනුක්‍රමණයක් එන්න ඕනේ. I විචලනය කරලා ඒකට අදාළ M naught අපි මයින්නවා. එහෙම වුණොත් එහෙම අනුක්‍රමණය එන්න ඕන සිම්පල් I එක M naught විචලනය වෙද්දී මේ හැම එකම නියතයිනේ. අපි නියත කරලා තමයි I විචලනය කරලා M මයින්. හරි. එතකොට අපිට එන්නේ නියත අනුක්‍රමණයක්. හැබැයි දැන් I වල අපි යම් කිසි අගයක් යනකම් මෙන්න මේ ස්කන්ධයක් අපිට ලැබෙන්නේ නැහැ. හරි. එතකොට I වල යම් කිසි මෙන්න මේ වගේ අගයක් යනකම් ස්කන්ධයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකාකාරව මෙහෙම විශල්න වෙනවා. හරි. ඔය විදිහට එන්න ඕන. right. එතකොට ඒකත් හරි. තව පොඩි කොටසක් අපිට තියෙනවා. මම මේක මකනවා. හරි ළමයි ඊළඟ එක පොඩි කොටසක් තියෙන D කොටස. ඒකේ කියනවා ඉහිත ධාරා තුලා සැකස්මේ තුලා පඩි කොටස වෙනුවට පහත රූපයේ පරිදි සර්පණය කළ හැකි ස්කන්ධය කැපිටල් M වන භාරයක් භාවිතා වෙනවලු. පඩියක් වෙනුවට මෙන්න මේ විදිහට භාරයක් භාවිතා වෙනවලු. ඒක සර්පණය කරන්න පුළුවන්. හරි.
පළවෙනි එක අහනවා xi බාහුවේ සිට කැපිටල් M භාරයේ ගුරුත්ව කේන්ද්‍රයට පවතින දුර L නෝට් නම් L නෝට් සඳහා ප්‍රකාශන BIL L එක හා M ඇසුරින් ලියා දක්වන්න. හරි. එතකොට BIL කියන්නේ බලය කම්බි මත ඇති වෙන මේ බලය වැඩි කරනවා. මේ පැත්තේ දුර තියෙන්නේ L එකයි කියලා සමානයි දක්ෂිනාවර්ත බල ගුණය කියන්නේ මේ ස්කන්ධයේ M. එතකොට mg බර වැඩි කරනවා. ඒ පැත්තේ දුර L නෝට් කියලා දීලා තියෙනවා. හරි. එතකොට අහන්නේ අපෙන් L නෝට් සඳහා ප්‍රකාශන. ඒතර ඕක සුළු කරාම L නෝට් සඳහා එනවා. B capital I capital L simple L එක බෙදීම mg කියලා. හරි. ඔය විදිහට සුළු වෙන්න ඕන. right. ඊට පස්සේ අවසාන කොට තනවා ළමයි ආරම්භයේ භාවිතා කළ ක්‍රමවේදයට වඩා මෙම ක්‍රමවේදයේ පවතින වාසියක් අවාසියක් ලියා දක්වන්න. වාසියක් තමයි ළමයි අපි කලින් අර පඩි දදා වැඩි කරනවට වඩා මෙහෙම සර්පණය කරද්දී සංවේදීතාවයේ අපිට පොඩි වෙනසක් වුණත් අපිට වෙනස් කරන්න පුළුවන්. එතකොට පරිමාණයේ සංවේදීතාවය වැඩි. ඒක තමයි වාසිය වෙන්නේ. වඩා සංවේදීව විචලනය කරන්න පුළුවන්. අපිට පොඩි විචලනයක් පවා සර්පණය කරලා විචලනය කරන්න පුළුවන්. ඒක සංවේදීතාවය වැඩි. ඊටසේ අවාසියක් විදිහට තමයි තියෙන්නේ. හරි. දැන් අර පද්ධතිය අපි මෙහෙම ස්කන්ධ දැම්මට පස්සේ ඔක නික කෙලින්ම ස්කන්ධ සමතුලිත වෙන්නේ නැහැ නේ. යම්කිසි මෙහෙම චලනය වෙලා තමයි සමතුලිත වෙන්නේ. එතකොට මේ සර්පණය අපි භාවිතා කරද්දී පරිවර්තනය වෙන්න යම්කිසි ගත වෙන කාලය වැඩි අර අපි පඩි දාලා වැඩි කරනවට වඩා. හරි. පරිවර්තනය වීමට ගත වෙන කාලය වැඩි. ඒක තමයි වෙන අවාසිය වෙන්නේ. හරි. වාසිය විදිහට ලියන්න සංවේදීතාවය වැඩි කියලා අවාසිය විදිහට ලියන්න ඕනේ. පරිවර්තනය වීමට ගත වෙන කාලය වැඩි කියලා. හරි ළමයි. එතකොට හරි ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරම අපි සාකච්ඡා කරා. මම එක ප්‍රශ්නයකට ලොකු කාලයක් ගන්න නැහැ. හරි. සාමාන්‍යයෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න සාකච්ඡා කරගෙන යනවා. හරි. ඊටඟට අපි සාකච්ඡා කරමු රචනා පේපර් එක සහ MCQ පේපර් එක. හරි.